ආයුබෝවන්. ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම නිසංසලා රත්නායක. මම ආසංක නිලගරත්න. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂපාඨ. මෙරට කොරෝනා ආසාදිතින් 11031 දිනකට පූර්ණ සුවය. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර මේ වන විට නිෂ්ක්‍රීය වී ඇතැයි ඇමති පවිත්‍රා කියයි. කොවිඩ්-19 රෝගයේ මැඩ පැවැත්වීමට අංශ 10ක් ඔස්සේ සක්‍රීය වැඩපිළිවෙලක්. සංචරණ නීති කඩ කළ තවත් 7 දෙනෙකු අත්අඩංගුවට. අභියෝගවලට මුහුණ දෙමින් සහන සැලසීමේ වැඩපිළිවෙල ඉදිරියටත්. මුදල් රාජ්‍ය ඇමති කප්රාල්ගෙන් ප්‍රකාශයක්. අමරිකානු ජනාධිපතිවරණයේ දූෂිත බවට සිදු කරන චෝදනාවලට පදනමක් නැතයි මැතිවරණ කමිටුව කියා සිටී. ප්‍රථමයෙන් දේශීය පුවත්. කොවිඩ්-19 රෝගයේ වැළඳුණු 11031 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සුවය ලබා අද පිටව ගිය පිරිස 378 දෙනෙක්. පින්නවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි අයගෙන් තවත් 32 දෙනෙකු පූර්ණ සුවය ලබා ඊයේ සහ අද පිටව ගියා. ඔවුන් කොළඹ, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ මාස ආරම්භයේ සිට අද දක්වා කොවිඩ්-19 රෝගීන්ගෙන් 6632 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් පිටව ගියේ ඉකුත් 5 වෙනිදා. අද පිටව ගිය පිරිස 378 දෙනෙක්. මෙරටින් කොවිඩ්-19 රෝගී වැළඳුණු 198 දෙනෙකු අද හඳුනා ගැනුණා. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්. පූර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 378 දෙනෙක්. මෙරටින් කොවිඩ්-19 රෝගී වැළඳුණු 373 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. පූර්ණ සුවය ලබා ඊයේ පිටව ගිය පිරිස 470 දෙනෙක්. මේ 369 මුත් 271ක් වාර්තා වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් හමු වෙන 271න් 230ක්ම හමු වන්නේ කොළඹ නගර සභා සීමාවට අයත් බල ප්‍රදේශවලින්. ඉතින් මේ අනුව අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට හැකියාව ලැබිලා තිබෙනවා. මේ වන විට කොවිඩ්-19 කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බටහිර සහ දකුණු ප්‍රදේශයට පමණක් විශේෂයෙන්ම පැතිරෙන ප්‍රමාණය සීමා කර ගැනීමෙන් කටයුතු කිරීමට. මේ වන විට බස්නාහිර පළාතෙන් ඔබට රෝගීන් වාර්තා වීම ඉතාමත්ම අවම ප්‍රමාණයක තමයි තියෙන්නේ. ඉදිරියේදී තවදුරටත් අපි සිදු කරන PCR පරීක්ෂණ වලින් ඒ වගේම කොළඹ මහනගර සභා සීමාව තුළ තෝරාගත්තු ප්‍රදේශ හුදකලා කිරීම තුළින් මේ රෝගය මනාව පාලනය කිරීමට හැකි වේ අපි විශ්වාස කරනවා. ඊයේ PCR පරීක්ෂණ 10111ක් සිදු කෙරුණා. මේ දක්වා සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 6,37,122ක්. කොවිඩ්-19 රෝගයේ වැළඳී මියගිය පුද්ගලයන්ගේ දේහ බොහොම දාණය පිළිබඳ තීන්දුව ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් පත් කළ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කොවිඩ්-19 රෝගයේ වැළඳී මියගිය පුද්ගලයන්ගේ මූර්ත දේහය බොහොම දාණය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව තව වාර්තා කිහිපයක් මා වෙත ලබා දීමට නියමිතව තිබෙනවා ඔවුන්ගේ වාර්තා. කෙසේ වෙතත් පසුගිය කැබිනට් මණ්ඩලයේදී මෙම කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු තීන්දුවක් ගනු ලැබුවේ නැහැ. කැබිනට් මණ්ඩලයට මේ කාරණය මතුවෙච්ච අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය මා වෙත දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන ලෙසයි. එනිසා ඒ වාර්තා මා වෙත ලැබුණු පසු අවසාන තීන්දුව ගැනීමට බලාපොරොත්තු වෙනවා. හංවැල්ල ප්‍රදේශයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන පුද්ගලයෙකු අසනීප තත්ත්වයක් හේතුවෙන් අවිස්සාවේල්ල මූලික රෝහලට අද ඇතුළත් කරනු ලැබුවා. සිදු කෙරුණු PCR පරීක්ෂණයෙන් අනතුරුව ඔහු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔහු ප්‍රතිකාර සඳහා අංගොඩ ජාතික බෝන් රෝග විද්‍යායතනයට මාරු කර යවා ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් සිටින නිවාස 5ක පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. අම්බලන්ගොඩ දීවරවරායේ සේවයේ නියුතු තල්ගස්කොඩ පදිංචි පුද්ගලයෙකුට සහ බේරුවල ප්‍රදේශයේ පුද්ගලයෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බවට ඊයේ හඳුනා ගැනුණා. බේරුවල පදිංචි පුද්ගලයා මාළු ප්‍රවාහනය කරන්නෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයන් වන තල්ගස්කොඩ ප්‍රදේශයේ නිවාස 6ක සහ හිරේවත්ත ප්‍රදේශයේ නිවාස 3ක පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. නිරෝධායනයට යොමු කළ එක් නිවසක ඥාතීන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබුණද එසේ නොකරන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබෙනවා. කුඩාවැල්ල ප්‍රදේශයේ 17 වසරේ තරුණියකටද COVID-19 රෝගය වැළඳී ඇති බවට ඊයේ හඳුනා ගැනුණා. හිසේ කැක්කුමක් හේතුවෙන් ඉකුත් 9 වෙනිදා තංගල්ල මූලික රෝහලට ඇතුළත් වී ඇති අතර එම රෝහලේ සැකකටයුතු රෝගීන් සඳහා ප්‍රතිකාර කරන වාට්ටුවේදී ඇයට ප්‍රතිකාර කර තිබෙනවා. රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණයෙන් ඇය COVID-19 රෝගියෙකු ලෙස හඳුනාගෙන නොමැති අතර ඉකුත් 11 වෙනිදා ඇය නැවතත් PCR පරීක්ෂණයකට යොමු කර තිබෙනවා. එදින ඇය රෝහලින් පිටව ගොස් ඇති අතර PCR පරීක්ෂණ වාර්තාව අනුව COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බවයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12 දෙනෙකුටද COVID-19 රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ අනුව COVID-19 රෝගය වැළඳුණු සමස්ත රැඳවියන් සංඛ්‍යාව 172ක්. මේ අතර සියලු බන්ධනාගාර තුළ PCR පරීක්ෂණ සිදු කිරීම සහ COVID-19 රෝගීන් හඳුනා ගැනීම සිදු කෙරෙමින් පවතින බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. බන්ධනාගාර තුළ වෙසෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම සඳහා නොකැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම්කාරක සභාව තීරණය කර තිබෙනවා. මේ අනුව සිවනේස්තුරේ චන්ද්‍රකාන්තන්, රිෂාඩ් බදුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම සඳහා නොකැඳවන බව පාර්ලිමේන්තුවේ වේත් ප්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. කෙසේ වුවද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවකදී සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව ආරක්ෂිත පියවර අනුගමනය කරමින් එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන බවයි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ. මේ අතර ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කළ පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයේ පසුගියදා ජනතා අයිතීන පත් කෙරුණා. ඒ පවිත්‍රා වන්නිආරච්චි සහ ආචාර්ය බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරනු ලැබුවේ නිවසේ සිටයි. එවැනි ආකාරයටම හෙටට යෙදී ඇති දීපාවලි උත්සවයේ සැමරීමට හින්දු බැතිමතුන් පියවර ගත යුතු බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. සමීප වීම තමත්ම අවම කරන්න ඕන එකිනෙකාට. ඒ වගේම අපි මහජන හමු ඒකරාශී වීම මේ අවස්ථාවේදී අපිට අනුමත කරන්න බෑ. ඒ නිසා සියලුම දෙනාගෙන් මේ අවස්ථාවේ ඉල්ලා හිටිනවා. මීට කලින් අපි සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරුවා වගේම මේ අවස්ථාවේදී අපි අපේ නිවසටම වෙලා ඉඳගෙන කිසිම විදියක ආගමික වතාවත් වලට ඒකරාශී නොවි දීපාවලි උත්සවය මේ අවස්ථාවේදී සමරමු කියලා. මේ අතර COVID-19 රෝගය හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. ඒ අනුව මෙරට සිදු වූ COVID-19 මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගියා. 83 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදී මිය ගොස් තිබෙනවා. ඇය කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි අතර මරණයට හේතුව අධික රුධිර පීඩනය, දියවැඩියාව සමග COVID-19 වෛරසය ආසාදනය වීමයි. හලාවත පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු COVID-19 රෝගියෙකු ලෙස හඳුනා ගැනුණා. ඔහු හලාවත දිස්ත්‍රික් රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කෙරුණා. එහිදී රෝගියා මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව COVID වෛරසය ආසාදනය වීම හේතුවෙන් අධික රුධිර පීඩනය උත්සන්න වීම හා මොළයට රුධිරය වහනය වීමයි. රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පපුවේ වේදනාව හේතුවෙන් රෝහල්ගත කරන අවස්ථාවේ මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ COVID-19 වෛරසය ආසාදනය වී හෘදයාබාධයක් වැළඳීමයි. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද නිවසේදී මිය ගියා. මරණයට හේතුව COVID-19 ආසාදනය සහ හෘදයාබාධයක් වැළඳීමයි. තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇත්තේ COVID-19 ඇදුම රෝගය හා COVID-19 වෛරසයට ගොදුරු වීම හේතුවෙන්. ඔහු කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්. COVID-19 නිසා රෝගීන් මිය යන එක අපේ රටට විතරක් පොදු කාරණයක් නෙවෙයි, අනිත් හැම රටකටම තියෙනවා. ඇත්ත වශයෙන්ම අපේ රටේ මේ අවස්ථාව වන විටත් වාර්තා වෙන රෝගීන්ගෙන් මිය යන ප්‍රතිශතය ගත්තාම ඉතාමත්ම අඩු ප්‍රතිශතයක් තියෙන්නේ. ඒක 0.2%ක් විතර වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. වෙන රටවල 105 වගේ තැන්වල තියෙනකොට. ඉතින් විශේෂයෙන්ම බස්නාහිර පළාත තුල මේ රෝගීන් වැඩි වශයෙන් බහුලව වාර්තා වෙන නිසා මරණයක් සිදු වුණාට පස්සේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් තීරණය කරනවා නම් ඒ වගේ අයගේ PCR පරීක්ෂණයක් සිදු කරනවා. ඒක PCR පරීක්ෂණයක් සිදු කරපුවාම සමහර අවස්ථාවලදී පොසිටිව් වෙනවා. මේ අවස්ථාවේදී අපි ජනමාධ්‍ය වලට අපි ප්‍රකාශ කරන්නේ ඒ වගේ පරීක්ෂණයක් කරලා පොසිටිව් වෙන කණ්ඩායම ගැන විතරයි. ඒ වගේම එහෙම කරලා නෙගටිව් වෙන තවත් මෘතදේහ ගණනාවක් දිනපතාම අපි ආපහු තමුන්ගේ ඥාතීන්ට බාර දෙනවා. ඒ ටික අපි ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක මොකද මේ අපේ සංඛ්‍යාලේඛන ඒක අදාළ නැති නිසා. හුදකලා කෙරෙනු ප්‍රදේශවල හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යොදා ගනිමින් සිදු කළ නිරීක්ෂණ ඔස්සේ අදත් පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. දෙදිනක් තුල අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව 22ක්. බස්නාහිර පළාතේ හුදකලා කෙරෙනු ප්‍රදේශ අද ගුවනින් නිරීක්ෂණය කෙරුණා. එහිදී සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයන් හඳුනාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පොලිස් දෙපාර්තමේන්තුව එක්ව මෙහෙයුම ක්‍රියාත්මක කළා.
ඒ අනුව ඊයේ දිනේදී සහ අද දිනේදී මෙම ඩ්‍රෝන සහ හෙලිකොප්ටර් යොදාගෙන කරන ලද මෙහෙයුමේ ප්‍රතිඵලයක් හැටියට උදෙකලා ප්‍රදේශවලට බලපාන නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කළ 22 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම නිරන්තරයෙන් මේ මෙහෙයුම ඉදිරි දින කිහිපෙදීත් අපි සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. බස්නාහිර පළාතෙන් පිටත සංචරණය සිදු කිරීම පසුගියදා තහනම් කෙරුණා. ඒ ලබන 15 වෙනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මකයි. එහෙත් බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය සේවාවල නිරත වන නිලධාරීන්ට පමණක් රාජකාරී සඳහා ගමන් කිරීමට අවසර ලබා දී තිබෙනවා. එම පළාතෙන් පිටවන ස්ථාන ආශ්‍රිතව පොලිස් මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. බස්නාහිර පළාත තුලට පැමිණීමේ හැකියාව තියෙනවා. කෙසේ වෙතත් ලබන ඉරිදා වනතුරු බස්නාහිර පළාතෙන් පිටවීමේ හැකියාවක් නැහැ. බස්නාහිර පළාත තුලම රැඳී සිටිය යුතුයි. කොළඹ මහනගර සභා සීමාවේ හුදකලා කර ඇති මහල් නිවාස පදිංචිකරුවන් අතරින් බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට COVID-19 රෝගයේ හේතුවෙන් සංකූලතා වැඩිවීමේ අවධානමක් පැවතිය හැකියි. ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. රෝගියාගේ නම, වයස සහ ලිපිනය යනාදී තොරතුරු හා බෙහෙත් ලබා ගන්නා ස්ථානයේ හෝ රෝහලේ ලිපිනය මහල් නිවාසයේ බහර පොලිස් නිලධාරියාට හෝ නාගරික සංවර්ධන අධිකාරියේ අදාළ කළමනාකාරවරයාට හෝ ලබා දිය හැකියි. එමගින් ඖෂධය නිවසටම ලැබීමට පියවර ගන්නා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසෙල ගුණවර්ධන මහතා පවසන්නේ. රජයේ නිවාඩු දිනයක් වන හෙට සහ අනිද්දා දෙදින සියලු මගේ දුම්රිය දහවනය අවලංගු කර තිබෙනවා. සඳුදා සිට සුපුරුදු පරිදි සියලු කාර්යාල දුම්රිය සහ ප්‍රාදේශීය වශයෙන් දුම්රිය දහවනය වනු ඇති. මුඛ ආවරණ නොපැළඳීම හා දුරස්ථ භාවය ආරක්ෂා නොකිරීම හේතුවෙන් පුද්ගලයන් 180 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෘද රෝගය කොවිඩ් වලින් හැදෙන ප්‍රධාන හේතු දෙක තමයි. එකක් තමයි මේක ඇතුළෙන් මේ උස්ම මාර්ගය. මේක ඇතුළෙන් නහයෙන්, කටින්. මේක ඉස්සලාම ගිහිල්ලා මේ වෛරසය සෙල්ස් වලට ඇතුල් වෙනවා. අර ඒස් රිසෙප්ටර්ස් කියන තැනින් ඇතුල් වෙලා මේක බෙදීගෙන. ඒක තමයි අපි සෝත්‍රෝට. වර කටින උගුර කවදාවත් නැති නිකන් උගුර තද බල වේදනාවක්. ඊට පෙනහැල්ල ඇතුළට යනවා මේ ශ්වසන මාර්ගෙදී. ඊළ පෙනහැල්ල අපි කියන මේ ඔක්සිජන් සංසරණය කරන කුටි වලට ඇතුල් වෙලා ඒක ඇතුලේ බෙදීගෙන ගියාම මේක අපි කියන ආසාදුනම් මේ ඔක්සිජන් මොහමාරු වෙන්නේ නැහැ. එතකොට ලංස් වැඩ කරන්නේ නැතු වෙනවා. ඒක තමයි අපි කියන්නේ නියුමෝනියා එනවා. එතකොට පෙනහැල්ල නියුමෝනියා ඇවිල්ලා පැත්ත වැඩ නොකරම මොකද කොහොමද අපි ඔක්සිජන් අපිට හෘද වස්තුවෙන් පෙනහැල්ලට ලේ යවුවට ඒක පිරිසුදු වෙන්නේ. එතකොට ලීඩා නිල් වෙනවා. උස්ම ගන්න බැරි වෙනවා. හති එනවා. ඒක තමයි අපි කියන්නේ නියුමෝනියා. අනිත් එක දැන් මේ වෛරසය ඇතුල් වෙනවා ඒක සේරම ගමන් කරනවා. හිතන්න එපා මේක පෙනහැල්ලට විතරක් මේක ඇඟේ තියෙන සීලම අවයවවලට ගමන් කරනවා. ඇඟේ සීලම අවයවවල ලේ කැටි කැසී වෙන්න පුළුවන්. අපි වෙනද දකින්න හෘදයාබාධ නෙමෙයි මේ කොවිඩ් වලින් එන්නේ. මොකද ඒකින්ද අපිට මොලේට ගියොත් මොලේ ස්ට්‍රෝක් එන්න පුළුවන්, හાર્ට් ගියොත් හાર્ට් ඇටැක් එන්න පුළුවන්, කිඩ්නි ගියොත් කිඩ්නි නරක එන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තමයි මේක එන්නේ. දැන් සමහර කට්ටිය හිතුවා මේ මොකටද මාස්ක් දාගන්නේ කියලා ඒව ගලවලා තමයි පොලිස් වෙනකොට තමයි දාගන්නේ. නමුත් ඒක තේරෙන්නේ නැහැ අපිට මේක හැදෙනකොට අපි මැරෙන විතරක් නෙවෙයි අපේ දෙමාපියෝ අපේ ළමයි ඔක්කොටම මේක බෝ කරනවා. අපි તો සමාජය ගැන අපි අමතක කරමුකෝ. නමුත් තමා ගැන, තමාගේ ළමයි ගැන, තමන්ගේ භාර්යාව, තමාගේ දෙමාපියන්ට ආදරයක් තියෙනවා නම් මේ මාස්ක් එක පැළඳීම ඉතාම වැදගත්. කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග සංචලන සීමා පැනවීමෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම තවදුරටත් ක්‍රියාත්මකයි. නිරෝධායනය වන පවුලක් සඳහා රුපියල් 10,000ක ආහාර මල්ලක් ලබා දීමටද රජය පියවර ගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් 50,000කට රුපියල් 5,000 දීමනාව ලබා දී තිබෙනවා. කඩුවෙල මාළඹේ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් කිහිපයක පීඩාවට පත් ජනතාවට රුපියල් 5,000ක දීමනාව ඊයේ ලබා දුන්නා. අමාත්‍ය විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගුණ යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. කොට්ටාව මාකුබුර උතුර ග්‍රාම සේවා වසමේ පවුල් 1200කට රුපියල් 5,000 දීමනාව ලබා දීම පසුගියදා සිදු කෙරුණේ මාකුබුර පුරාණ රජමහා විහාරයේදී. කළුතර දොඩම්ගොඩ ප්‍රදේශයේ සුදුසුකම් ලාභීන්ට රුපියල් 5,000 දීමනාව සහ වියලි ආහාර ලබා දීම පසුගියදා සිදු කෙරුණා. රුපියල් 5,000 දීමනාව පුද්ගලයන් 14939 දෙනෙකුට හිමි වූ අතර රුපියල් 10,000 වියලි ආහාර මල්ල පවුල් 460කට ලබා දුන්නා. රාගම හොරපේ ග්‍රාම නිලධාරී කොට්ටාසේ පවුල් 394කට රුපියල් 5,000 දීමනාව ඊයේ බෙදා දෙනු ලැබුවා. මීට සමගාමීව වත්තල ප්‍රදේශයේ නිරෝධායනය වන පවුල් සඳහා භාණ්ඩ ලබා දීමද සිදු කෙරුණා. කුරුණෑගල ඉලිප්පු ගෙදර ග්‍රාම නිලධාරී කොට්ටාසේ නිරෝධායනය වන පවුල් 447කට රුපියල් 10,000 ආහාර මළු ලබා දීම ඊයේ සිදු කෙරුණා. අධීර දෙකකින් එය ක්‍රියාත්මකයි. වැල්ලවත්ත හා කොල්ලුපිටිය යන ප්‍රදේශවල ජනතාවගෙන් 90ක පිරිසකට රුපියල් 5,000ක දීමනාව ලබා දී තිබෙනවා. COVID-19 රෝගයේ පාලනයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංශ 10ක් ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. එහි සාර්ථකත්වයේ හේතුවෙන් දැන් මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව රෝගීන් වාර්තා නොවන බවයි ඇය ප්‍රකාශ කළේ.
රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේ පිළිතුරු කතාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව කියා සිටියා. කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විපක්ෂයේ විසින්. සනික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් තොගයක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට කටයුතු කරමින් සිටී. මේ සනික ප්‍රතිදේහ කට්ටල මිලදී ගැනීමේ ටෙන්ඩරය පිළිබඳව සාර කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඖෂධයක් ගේද්දී කටයුතු කළ යුතු ආකාරයක් තියෙනවා. මේ ආකාරය කොහොම පැහැදිලිව NMR එකේ සඳහන් වෙලා තියෙනවා. මේක තමයි මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක. ගරු මන්ත්‍රීතුමනි මේක බොන එකක් නෙමෙයි. මේක පාවිච්චි කරන එකක් නෙමෙයි. මේකේ ප්ලාස්ටික් කෑල්ලක් තියෙන්නේ. මේක ඇඟ ඇතුළට දාගන්න එපා. ඒක නිසා ඔබතුමන්ලා දන්න දේ ගැන විතරක් කතා කරා නම් හොඳයි. නොදන්න දේ ගැන කතා කරලා රට නොමග යවලා කොරෝනා වසංගතය පාලනය කිරීමට ඔබතුමන්ලා කරන්නේ ලොකු කරදරයක් කරන්නේ. මොකද්ද ඔබතුමන්ලා දෙන සහයෝගය මේක? මේ කට්ටලයට බේතක් කියලා එහෙම වරදින වෙලාවල් තියෙනවා. මේක නෙමෙයි ඔබතුමාගේ පැණිය ගැන කියන්නේ. ඔබතුමා අර ගෙදර පෙරපු කසිප්පු ගැන කියන්න බැයිද? ඒක ගැන කිව්වොත් එහෙම මම පැණි ගැන කියලා දෙන්නම් ඔබතුමාට. මේකට බාධා කරන්න එපා. මේක මේ රටේ පාවිච්චි කරන්න දෙන්න. මේ සාමාන්‍ය ජනතාවට තමයි මේක යහපත උදා වෙන්නේ. මේ ලංකාවට ලබා ගැනීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදු නැහැ. ඒ වගේම රාජ්‍ය අංශයට 7-5ක පාඩුවක් වෙන්න අපිට තියන්නේ නැහැ. එක පාට ඔක්තෝබර් මාසේ 28 වෙනිදා කැඳෙව්වා ටෙන්ඩර්. දෙවනිදාට ඒක ක්ලෝස් කරා. 5 වෙනිදා වෙනකොට ලංකාවට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් ඇවිල්ලාත් ඉවරයි. දවස් 3න්. මගේ ඉතිහාසයක මම අහලා නැහැ මේ තරම් ඉක්මනට ප්‍රොකියුමන්ට් එකක් කරපු කාලයක්. එකදු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලයක් හෝ මේ වනතෙක් රාජ්‍ය අංශයෙන් මිලදී අරන් නැහැ. 7-5ක් ඔය සඳහා වියදම් කරලා නැහැ මේ වනතෙක්. තමුන්නාන්සේ දත්දොස්තර අපි දන්නවා. දතා කියන බොරුත් දන්නවා. දතාව දුන්නා හොඳ පණීඩේ. සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්න තියෙන සියලුම හොරගම් ටික කරුවා. ඩොලර් බිලියන 18ක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගිණුම් වල තියෙනවා කියලා පත්තපල් බොරු ගහලා ජනතාව පරද්දලා 3-2 බලයක් අපිට ලබා දුන්නා. තව දුන්නත් තමුන්නාන්සේගේ මේ ඔය වාචන කටට දුන්නා. මෙයා තමයි කිව්වේ කොවිඩ් එකෙන් එක්කෙනෙක් මරුණා කියලා. මිනිස්සු මරණකම් බලන්න ඉඳපො නායකයා. කිඹුලෝ ගැන කතා කරා. සුදු වෑන් ගැන කතා කරා. මේ කටින්ම තමයි පහුගිය කාලේ ඔය වගේ චෝදනා එල්ල කරේ. කොවිඩ් වසංගතය වෙන වෙලාවේ ඒ පුද්ගලයෝ මේ රටේ සෞඛ්‍ය අමාත්‍යලා හිටියනම් සිංගප්පූරුවේ රෝහල් වලට ගිහිල්ලා හැංගිලා ඉන්නවා මිසක් මේ රටේ ප්‍රශ්න වල විසඳුම් ලබා දෙන්නේ නැහැ කියන එක අපි වෙලාවෙ මතක් කරනවා. මතක තියාගන්න ලංකාවේ ICU ඇඳන් තිබුණා 598ක්. මම එනකොට. මම යනකොට 777ක් තිබුණා. හරි. ඒක වෙන්ටිලේටර් 400ක් තිබුණා. බාල බෙහෙත් කියලා දීලා මිනිස්සු රෝගී තත්ත්වයටපත් කරා. අන්න ඒවනම් කරා. සුවපතිලා ඒව කරා. අධිකරණදී හැමෝම මෝදර දීවර වරාය. කිසිම අනුමැතියක් නැතුව විකුණපු මේ අමාත්‍යවරයෙක්. අපි වැරදුනේ අපි ෆේල් නිසා. අපි අද විපක්ෂේ කාර්යභාර කරලා කියනවා සර් ෆේල් සර්ගේ ආණ්ඩුව ෆේල් කියන්නේ. 15000න් 10000 කොඳගල්ලා ගෙදර යවපු එකද ෆේල්. හරි. හරි මේකට නැතුව කතා කරන්නේ. තමුන්නාන්සේට තාත්තා කිව්වනේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් කළා නම් මිනිස්සු මැරෙනවා කියලා. තමුන්නාන්සේ ජනතාවට කිව්වද? මේගොල්ලෝ හරි ආසයි මිනිස්සු මැරෙනවා නම් ආර්ථිකය විනාශ වෙනවා නම් කඩ ඔක්කොම වැයෙනවා නම් මේගොල්ලෝ හරි ආසයි. ඔය යුද්ධ කරන කාලෙත් මේ ඉන්න ඔය කිරියල්ල මාත්‍රලා තමයි කිව්වේ ඕන කොනෙකුට යුද්ධ කරන්න පුළුවන්. අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා. කිල්නොච්චි යනවා කියලා මැදවච්චි යනවා කියලා කියපු ඔය සෙට් එක තමයි ඔය පැත්තේ ඉන්නේ. හැබැයි අපි අවුරුදු 30කට දිනන්න බැරි යුද්ධය ගෝඨාභය රාජපක්ෂ දිනවලා දුන්නා. ඒ වගේම කොරෝනා පළවෙනි වසංගතය ආපුවම ගෝඨාභය රාජපක්ෂ දිනවලා දුන්නා. ඒ වගේ කොවිඩ් එකත් අපේ වගකීම ගන්නවා. අපි කොවිඩ් එක මේ රටේ නැති කරනවා කියන එක පැහැදිලිව කියනවා. මෙතනින් එහාට උන්වහන්සේලාගේ රජයට පෙරලා තියෙන විශාල වාකියම තමයි කොවිඩ් වැක්සින් එක කලට වෙලාවට පරදි ලබා දී. දැන් මම දන්නවා අපේ පැත්තේ සමහර හුඟක් වෙලාට මේ හමුදාව මේකට ගාව ගන්නවට කැමති නැහැ. සමහරව හමුදාවට ඇලර්ජික්. අඩි 5ක් උස නැත්නම් හමුදාවට එන්න බෑනේ. ඒතර අඩි 5ට පල්ලෙහා කට්ටිය සමහරලාට මොලේ තියෙන අඩි 2ක් උඩින් හමුදාවට ඇලර්ජික්. අපටත් මෙහෙයුම් කරලා පළපුරුද්ද තියෙනවා. අපි ඇවිල්ලා වාඩි වෙන්න කැමති නැහැ. නමුත් අදහස් දෙන්න පුළුවන්. එතුමාගේ යෝජනා ඇත්තට විතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා මේ රෝග මර්ධනයේදී හමුදාව බුද්ධ්‍යංශයේ පොලිසිය දක්වපු දායකත්වය අපි අගය කරන්න ඕනේ. මේ බහුපාර්ශවීය ප්‍රවේශයක් තිබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් මේක තනියම කරගන්න බෑ. මේ වෙන විට කොවිඩ් පොසිටිව් වෙලා තිනවා 15349ක. රෝගයේ වැළඳිලා සුව වෙලා තිනවා 10182ක්. ඒ කියන්නේ 66.3.4ක්. මේ වෙන විට 3/2ක් අපි හොඳ කරලා තියෙනවා. ඉතින් අපි අසමත් කියලා කවුරු හරි කියනවා නම් ඒ සම්බන්ධයෙන් ජනතාව තීරණ ගනි. රජයක් විදිහට අපි මේ COVID-19 රෝගය මර්ධනය කරන්න අංශ 10කින් කටයුතු කරගෙන ලෝකයේ අපේ රටයි රටවල් කීපයක් විතරයි මෙච්චර ඉක්මනින් රෝගියෙක් හම්බ වුණාම ඔවුන්ට අදාළ සියලුම සම්බන්ධතා හොයා ගැනීම කරා. අද වෙනකොට
මිනුවන්ගොඩ පොකුරේ රෝගීන් එක්කෙනෙක්වත් හම්බ වෙන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය විශාල ඇගයීමකට ලක් කරලා තියෙනවා ලංකාව. contact tracing, ඒ වගේම case investigation, ඒ වගේම surveillance, rapid response මේ කටයුතු වලදී කොයි රටක කොහොම වුණත් ලංකාවේ මේ රෝගය තියෙනවයි කියලා තහවුරු වෙච්ච කිසිම කෙනෙක් අපි රෝහලක තියාගන්න නැතුව ඉන්නේ. අපි රෝහල් වලට ගන්නවා දවසකට 500ක් 600ක් වාර්තාව. රට බිඳ වැටෙන්න දෙන්නේ නැතුව මේ COVID-19 රෝගය මර්ධනය කර ගැනීම තමයි ආණ්ඩුවේ කාර්යභාරය වෙලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් පත් කළ තියෙනවා ජනාධිපතිතුමා. ඒ නිසා තමයි ජනතාවට රුපියල් 5000ක දීමනාව ඇදිරි නීතිය දාව ප්‍රදේශවල ලබා දෙන්නේ. ඒ වගේම හැම ක්වොරන්ටයින් පවුලකටම රුපියල් 10000ක බඩු මල්ලක් ලබා දෙන්නේ. ඒ වගේම විශේෂයෙන් ඇදිරි නීතිය තියෙන ප්‍රදේශවලත් ඇදිරි නීතිය නැති ප්‍රදේශවලත් ආර්ථිකය පුළුවන් තරම් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන කටයුතු සෞඛ්‍ය අංශත් එක්ක එකතු වෙලා කරන්නට තමයි ඒ අංශය තියෙන්නේ. අභියෝගවලට මුහුණ දෙමින් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කප්රාල් මහතා පවසනවා. එම වැඩපිළිවෙල පිළිබඳව විපක්ෂය ද්වේෂ සහගත විවේචනයක යෙදෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ. කොළඹදී අද පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. අපි දැක්ක ඊයේ උනත් ගරු മന്ത്രിවරයෙක් පාර්ලිමේන්තුවේ නැගිටලා කිව්වා බිලියන 643කින් රටේ ජනතාව Tamanගේ කනකර උගස් තියලා මුදල් අරන් තියනවා කියලා මේ කොවිඩ් වසංගතය නිසා. මහා බැංකුවේ දත්ත අනුව 2019 දෙසැම්බර් මාසයේ අග වෙනකොට සියලුම උකස් හරහා ලබා දීලා තිබිච්ච සියලුම මුදල් බැංකුව වලින් සහ බැංකු නොවන මූල්‍ය ආයතන ලබා දීලා තිබුණේ රුපියල් බිලියන 211ක්. 2020 සැප්තැම්බර් මාසෙ වෙනකොට වැඩි වෙලා තිබුණේ රුපියල් බිලියන 238ක් දක්වා පමණයි. රුපියල් බිලියන 27කින් පමණක් වැඩි වෙලා තිබෙන මේ මුදල ගැන බලලා දැනම ඒගොල්ලෝ කියනවා නම් බිලියන 643කින් වැඩි උනායි කියලා ඕනෑකමින් මේ රටේ ඉදිරි ගමනට බාධා කිරීමට කරන ප්‍රකාශයක් හිට තමයි මම මේක දකින්නේ. ක්‍රෙඩිට් කාඩ් වලට ණය වෙලා ඒ අය වැටි සිටින තත්ත්වයක් ගැනත් කතා කරුවා. එතනදී මම කිව්වේ යුත්තේ 2019 අග වෙනකොට ක්‍රෙඩිට් කාඩ් වලින් සම්පූර්ණ මේ රටේ ක්‍රෙඩිට් කාඩ් හිමියන් අරන් තිබිච්ච මුදල තමයි රුපියල් බිලියන 131ක්. 2020 සැප්තැම්බර් මාසයේ අග වෙනකොට අඩු වෙලා තිබුණා රුපියල් බිලියන 126 දක්වා. ඒ කියන්නේ බිලියන 5කින් අඩු වෙලා තියෙනවා. ඉතින් එහෙම අඩු වෙලා තියෙන තත්ත්වයක් තියෙද්දි මේ අය කියන්නේ වැඩි වෙලා දැන් මේ අය ලොකු භයානක තත්ත්වයට ඇවිල්ලා මිනිස්සුන්ට මුකුත් කරගන්න බෑ. කන කර තිබෙනවා ඔක්කොම දැන් මේ ඒ අය ගිහිල්ලා තන්පත් කරලා මුදල් ලබා ගන්නවා කියලා ලොකු බීතිකාවක් රට පුරා එකතු කරන්න තමයි ඒ අය දැන් වෑයම් කරලා තිබෙන්නේ. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වන්නේද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මහතා. බැසිල් රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවට එන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් ඒ වගේම අපේ පළාත් පාලන ආයතන වල මන්ත්‍රී කණ්ඩායම් වලින් ඒ වගේම විවිධ සමාජ කණ්ඩායම් වලින් දැඩි ඉල්ලීමක් තියෙනවා. ඒක ඉතා බරපතල ඉල්ලීමක් තියෙනවා. මොකද එතුමා තමයි පසුගිය වතාවෙත් ආර්ථික සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් දරුවේ. මේ අවස්ථාවේදී මේ කොවිඩ් තත්ත්වයේ යටතේ මේ ආර්ථිකය ඒ දායකත්වය පාර්ලිමේන්තුව තුළ සිට දෙන්න කියන දැඩි ඉල්ලීමක් තියෙනවා. නමුත් එතුමා ඒ සම්බන්ධයෙන් මේ වෙනතෙක් නිසි අදහසක් ප්‍රකාශ කළා නෑ. ඒ ජනතාවගේ ඉල්ලීම් දිගින් දිගටම ලැබෙමින් පවතිනවා. නමුත් එතුමා එන බවට ප්‍රකාශයක් මෙතෙක් කළා නෑ. එක්සත් ජාතික පක්ෂයට බලහිමි හලාවත නගර සභාවේ ලබන වසර සඳහා වූ අයවැය පරාජයට පත් වී තිබෙනවා. ඡන්ද විමසීම අද උදේ පැවැත්වුණා. අයවැයට පක්ෂව ඡන්ද 6ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 13ක් ලැබුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. ඒ අනුව වැඩි ඡන්ද 7කින් හලාවත නගර සභාවේ 2021 අයවැය පරාජය වුණා. ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පොපි මල පළවඳුනු ලැබුවා. ඒ ලෝක පොපි මල් දින සැමරුමට සමගාමීවයි. එය සිදු කෙරුණේ අද උදේ කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී. ලෝක පොපි මල් දිනය නම් කර ඇත්තේ සෑම වසරකම නොවැම්බර් 11 වෙනිදායි. ඒ ලොවේ යුද්ධවලින් දිවිපිදූ රණවිරුවන් සිහි කිරීමේ අරමුණින්.
මෙරට උත්සවයේ කොළඹ විහාර මහදේවිය උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකයේ අභ්‍යාසදී ලබන 15 වෙනිදා පැවැත්වීමට නියමිතයි. පොපිමල් අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් විශ්‍රාමික රණවිරුවන්ගේ සුබ සාධනීය සඳහා යෙදවෙනවා. ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ වයස අවුරුදු 60ට වැඩි නිවාස අපේක්ෂිත විශ්‍රාමික නිලධාරීන් වෙනුවෙන් පොළොන්නරුවේ ඉදිකිරීමට නියමිත ව්‍යාපෘතිය සඳහා සහන ලබා ගැනීම පිළිබඳවද අද අවධානය යොමු කෙරුණා. රණවිරු සුබ සාධනයට ලොතරැයක් ආරම්භ කිරීම බ්‍රිතාන්‍ය රාජකීය පොදු රාජ්‍ය මණ්ඩල සේවා මුක්ත ලීගය මෙරටට ලබා දෙන පොපිමල් සඳහා රේගු බදු මුදල් ඉවත් කිරීම පිළිබඳවද එම සංගමයේ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළා. මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කලිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි. එම අවස්ථාවේදී රේගු බදු මුදල් ඉවත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දීමටද අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තා. ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූදීන් මහතා ලබන 25 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔහු කළ අප ඉල්ලීම ප්‍රතික්ෂේප වීම හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද මෙම නියෝගය ලබා දුන්නා. මන්ත්‍රීවරයාට කොරෝනා වෛරසය ආසාදනය වීමට ඉඩ ඇති බව පවසමින් ඔහු අප මත මුදාහරින්නයි මන්ත්‍රීවරයාගේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒත් පසුගිය 9 වෙනිදා බන්ධනාගාර අධිකාරීවරයා අධිකරණයට වාර්තාවක් ලබා දෙමින් කියා සිටියේ රිෂාඩ් බදූදීන් මන්ත්‍රීවරයා මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි කාලය තුල කිසිදු නිලධාරියෙකුට හෝ රැඳවියෙකුට හෝ වෛරසය ආසාදනය වී නොමැති බවයි. එම වාර්තාවට අනුව මන්ත්‍රීවරයාට වෛරසය ආසාදනය වීමේ අවදානමක් පෙනෙන්නට නොමැති බැවින් ඔහුගේ අප ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා. මේ අතර එම නඩුවේ තුන්වැනි සැකකාර අලගරත්නම් මනෝරංජන නැමැති ගණකාධිකාරීවරයාද ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා. එම නඩුවේ දෙවැනි සැකකරු වන ශම්සුදීන් මොහොමඩ් යාසින් නැමැති ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයාට රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා අද අවසර ලබා දුන්නා. ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහනේ සමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුව අද බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී රැස් වුණා. එහිදී දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාවට නංවමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ මඟ පෙන්වීමෙන් සියලු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධවයි. බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින උග්‍ර ගුරුහිඟිය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. ඒ සඳහා විසඳුම් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ යෝජනා 5ක් ඉදිරිපත් කර තිබෙනවා. උපාධිධාරීන් බඳවා ගැනීම, උසස් පෙළ විද්‍යා විෂය සමත් පිරිස් ගුරු වෘත්තියට බඳවා ගැනීම යනාදීද ඊට ඇතුළත්. බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේ වැඩිදියුණු කොට පාපන්දු ක්‍රීඩාව සඳහා යොදා ගැනීම, දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයින්ට ක්‍රීඩා උපකරණ ලබා ගැනීමට අරමුදලක් පිහිටුවීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා. පිරිවෙන් සහ දහම් අධ්‍යාපනය පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර තරුණයින්ට තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනය ලබා දීම කෙරෙහිද අවධානය යොමු වුණා. මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා. COVID-19 වසංගතයේ හමුවේ වුවද ජනතා නියෝජිතයින් පොදු පහසුකම් ඉහළ නැංවීමට හා අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබෙනවා. මේ එවැනි අවස්ථා කිහිපයක්. වරාය ආශ්‍රිත ක්‍රියාකාරකම් කඩිනම් කිරීමේ අරමුණින් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබෙනවා. වසංගත තත්ත්වයේ හමුවේ වුවද සේවය ලබා දෙන්නයි වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි අපේ අමාත්‍යාංශයේ හැටියට තීන්දුවක් ගත්තා. අපේ වරාය නාවික අමාත්‍යාංශයේ වරාය අධිකාරිය හැටියට විශේෂ කාර්ය සාධක බලකාය. ඒ වගේම ටය 24ම විවෘතව පවතින මෙහෙයුම් මධ්‍යස්ථානයක් මේ වරාය පරිශ්‍රය තුල ස්ථාපිත කරා. ගුණාත්මක හා තත්වයෙන් උසස් භාණ්ඩ ජනතාවට පහසු මිලට සැපීමේ අරමුණින් කිව්ෂොප් නමින් උපාංග වෙළඳසල් ජාලයක් ආරම්භීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. වෙළඳ අමාත්‍ය බන්දුරු ගුණවර්ධන මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළා. ලබන සතියේදී අපි රට පුරා විවෘත කරන්න බලාපොරොත්තු වෙන කිව්ෂොප් අඩි 40 කන්ටේනරයක් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ සහ සාප්පු භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලක් බවට පරිවර්තනය කරලා ග්‍රාමීය මට්ටමින් තරුණ ව්‍යවසායකයන් දහසක් බිහි කරන්න. ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා තිබෙනවා. මෙතෙක් කලක් රියදුරු බලපත්‍ර මුද්‍රණය කළේ පෞද්ගලික අංශයයි. රියදුරු බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය පරීක්ෂා කරනු ලැබුවේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොග්ගේ සහ රාජ්‍ය අමාත්‍ය දිනුම් අමනුකම යන මහතුරුන් විසින්.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් පාසල් දරුවන් සම්බන්ධ කරගත් ගෙවතු වගා නියම ව්‍යාපෘතිය මතුගම අධ්‍යාපන කලාපයෙන් පසුගියදා ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය පියාල නිශාන්ත මහතාගේ සහභාගීත්වයෙන් අවශ්‍ය බීජ සහ පොහොර නොමිලේ ලබා දීමට නියමිතයි. කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රියාත්මක රාජ්‍ය අමාත්‍යාංශවලට සම්බන්ධ විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණය සඳහා විශේෂ ලේකම් කාර්යාලයක් ස්ථාපනය කර තිබෙනවා. ඒ ආරම්භ කෙරුණේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගෙවතු වගාවේ සිට මහා පරිමාණ කෘෂි ව්‍යාපෘති දක්වා මෙමගින් අධීක්ෂණය කෙරෙනු ඇති. දකුණු සුඩාන් රාජ්‍යයේ සාමසාධක රාජකාරී සඳහා පිටත යාමට නියමිත යුද හමුදා බට කණ්ඩායම සිය ආචාර්ය අද පුද කරනු ලැබුවා. ඒ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතෙන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙතයි. වේරහැර ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකා රෙජිමෙන්තු මධ්‍යස්ථානයේදී එය සිදු කෙරුණේ. කණ්ඩායමට 66 දෙනෙකු ඇතුළත් ඊට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ඇතුළත් වෙනවා. මීට අමතරව ශ්‍රී ලංකා සංඥා බලකාය, ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය නියෝජනය වන පරිදි බට පිරිස් ඇතුළත්. මෙම පිරිස දකුණු සුඩාන් රාජ්‍යයේ දෙවන මට්ටමේ රෝහලක 7 වෙනි අදියරේ සේවයෙහි නියුක්ත වීමට නියමිතයි. ඒ සමගින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. ආයිබෝන්